Sama sampai tu berkata kalau pilih penting. Kalau tahu galui banyak sa beulumi baraksa kerana awasya ikilah. Ada manusia galui berkata manusia kerana nanti tu kata mai. Galui berkata on biking beulumi on rakyat tolong hitam dene. Elisa galui අවදානම් තත්ත්වයට පත් කළා අනතුරුදායක තත්ත්වයට පත් කළා ජීවත් වෙනා වූ මිනිස්යන්ව අපි ඕන තරම් මුල ගැහලා තියෙනවා අවුරුදු 38ක් සභා සේවය තුල මම මේක දැකලා වෙන පාස්ටර්ලා පව මේ ගැලවීම අවදානම් තත්ත්වයට පත් වෙන ආකාරය අපි නෙළුවේ ඒ පාලක රැස්වීමේදී එක තරුණ පාලකයෙක් ඇහුවා බික්කසා දීම ගැන ඔයගොල්ලෝ මොනවද කියන්නේ මම ඒක අපට අදාළ නෑ අපි ආව ඔයගොල්ලන්ට ඒක ගැන කතා නෙවෙයි වෙන දෙයක් කරන්නේ නෑ පාස් ප්‍රශ්නයක් තියෙනවා මම කවුරුත්යි නෑ පාස්ට මේ ලොකු ප්‍රශ්න අපිට ඒක ලොකු ප්‍රශ්නයක් මම මොකද ප්‍රශ්නේ මේ තරුණ පාස්ට කියනවා එකම ගෙදර එක මිනිහෙක් එම්මියා සභාවට ආවා ගියා මේ මිනිස්සයා කසාද බඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා ඊට පස්සේ මිනිහා ගිහිල්ලා එයාගේ නංගිත් එක්ක නංගිට දැන් ළමයි නංගි දිනේ කියලා අක්කා නංගි දෙන්නම ඉදිරියට දැන් ඉන්නවා කියනවා මොකද්ද කරන්නේ ප්‍රශ්න මනුෂ්‍යයන් ගැලවීම අනුතුදාය තත්ත්වයට පත් කරගෙන තියෙනවා. ඒතකොට අනිත් පාලක ගණනක කියන පාස්ටර් මේ ප්‍රදේශයේ නෙළුවේ ප්‍රදේශයේ පවුල් 3-4ක් ඉන්න පාස්ටර්. හරි බහනක විදිහට මේ තත්ත්වයේ මේ පැත්තේ පැතිරගෙන යනවා කියලා. ඒත් මොකද්ද මේ තත්ත්වය? මනුෂ්‍යයා එයාගේ ජීවිතේ ගැලවීමේ චරිතයක් කියන එකක් තියෙනවා. ලෞකික ජීවිතේ චරිතයක් තියෙනවා. ගැලවීම ජීවිතේ චරිතයක් තියෙනවා. අපේ ගැලවීම ලබන්න ඉස්සර අපි චරිතයක ජීවත් වුණා. හිතවක්කාර විදිහට, මොරන්දු විදිහට, කැලිකාරයෙක් විදිහට මට ඕන කරන අන්දමට හැසිරෙමින් මං ජීවත් වුණා. ඒක චරිතයක්. මං ගැලවීමට ආවට පස්සේ මං ගැලවීම ලැබුවා කියන්නේ චරිතය වෙනස් වීම. දරාගන්න. මං ගැලවීම ලැබුවා කියන්නේ චරිතය වෙනස් වීම. වෙන ඇඳුමක් පා ගැනීම නෙවෙයි. බොහෝ හිතන්නේ මේ අලුතින් ඇඳුමක් අඳගත්තා වගේ දෙයක් කියලා නෑ. චරිතය වෙනස් වෙන්න ඕනේ. ස්වභාවය වෙනස් වෙන්න ඕනේ. සිතන ආකාරය වෙනස් වෙන්න ඕනේ. දකින්න ආකාරය වෙනස් වෙන්න ඕනේ. කල්පනා කරන ආකාරය වෙනස් වෙන්න ඕනේ. ඒකයි ගැලවීම කියලා කියන්නේ. කලින් මම ගැලවීම ලබන්න පෙර මා තුල චරිතයක් තිබුණා. ගැලවීම තුළ මම ආවම මගේ ජීවිතේ අර එදා තත්ත්වෙ ගෙනියන්න බෑ මට. ඒක වෙනස් වෙන්න ඕනේ. කොහොමද වෙනස් කරගන්නේ? මම ගැලවීමට ආවා නම් ආවේ මොනවට? කොහොමද ආවේ? වයි කියලා මම හින්දු කෙනෙක්. මම දැන් ගැලවීමට ආවා. මම හින්දු දේවල් කරන්නේ නැහැ. ඒකට ගැලවීම ඒක ඇවිල්ලා විශ්වාසය ඇදිහිල්ල වෙනස් වීම විශ්වාසය ඇදිහිල්ල වෙනස් කර ගැනීමක් ඒක මම කලින් බෞද්ධ මම දැන් ගැලවීමට ආවා නිසා මම දැන් ඒ දේවල් කරන්නේ නැහැ විශ්වාසය ඇදිහිල්ල වෙනස් වීමක් විතර වෙලා කියනවා දැන් ගැලවීම කියන්නේ ඒකද ඒක වෙනස් වීම. ඇදිරිල විශ්වාස වෙනස් වීමක් විතර වෙලා තියෙන. කලින් යා විශ්වාසයෙන් මේ දේවල් කරා දැන් එහෙම කරන්නේ නැහැ. දැන් ඒ විශ්වාස කරගෙන ඉන්නවා. ඉතින් ගැලවීම කියන්නේ ඒකද? නෑ ගැලවීම කියන්නේ මම කලින් මෙන්න මේ වගේ චරිතයක් ඇති කෙනෙක්. මේ වගේ ස්වභාවයක් මට තිබුණා. නපුරු ස්වභාවයක් තිබුණා. වෛරී ස්වභාවයක් තිබුණා. පරිගැනීමේ ස්වභාවයක් තිබුණා. ක්‍රෝධයේ ස්වභාවයක් තිබුණා. මට එක එකනා සම්බන්ධ සිතකමේ ස්වභාවයක් තිබුණා. මට තිබුණා සෑම දෙම වැරදිව දකින්න ස්වභාවයක්. මම නපුරු දුෂ්ටව අධර්මිෂ්ඨ කෙනෙක්. චුරුකම මගේ ජීවිතයේ රජකම් කරමින් තිබුණා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ජීවිතයට පිළිගත්තා දවසේදී උන්වහන්සේ මගේ ජීවිතේ අවස්ථාවක් දෙනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් මම පාපතර කීපතුල ලේවලි මා සෝදලා පවිත්‍ර කරාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාව අතුල සම්පූර්ණ පිරිසිදු කරා
මා පිරිසිදු කරා කියන්නේ මාගේ චරිතය ස්වභාවය උන්වහන්සේ අලුත් කළා. හලෙලූයා. මේක තමයි ගැලවීම. සරලව කියන එක තමයි ගැලවීම කියලා කියන්නේ. එනිසා අපිට කිව්වම කොහොම ධර්ම ඡන්දෙ විදිය කියලා ඉස්කෝලේ කාලේ ඉඳලාම. මම කියන්නේ අඬරම තාත්තා මරන්න ගියා කියලා. මම ගෝවාගේ අතපය කඩපු කෙනෙක් තවරන කාලේ ඉස්කෝලේ කාලේ නඩුවර. නෝ ඒ ගමේම ගුටි කාලා කියනවා. මේ ගමේ. මේ දේවස්ථානයේ හදන්න ගිහිල්ලා. ඉතාලු මිනිහා මේ පැත්තේ නෑ. හැබැයි කවදාරි මොනස මෙතන කරලා දවල්ලා උන්ව නමස්කාර කරනකොට ව්‍යාඥාම් ගිහිල්ලා. ආමේන්. එලා මාගියා බැලුවා නම් මම ගහනවා. මෙතන මේ වත්තේ මට ගහලා මම නියොඩ සිටියා. එයා තුලියාව නියොඩ සිටියා. ජීවිතේ චරිතය වෙනස් වුණා. එදා කරපුනේ මට දැන් කරන්න බෑ. මම හිතුවේ තුන්වතාවක් ජීවිතේ නැති කරගන්න ගිය කෙනෙක්. බඩම කියලා තියෙන සාක්ෂිය. විවිධ කාරණා නිසා ජීවිතේ පාවීම කලකිරීමක් ඇති වුණා. එදා ජීවිතය නැති කරගන්න ගිය තුන්වතාවක්. හැබැයි මම යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ජීවිතේට යේසුස්ගේ ජීවිතේ අයිතිය පැවරුණට පස්සේ එනම් මගේ ජීවිතේ චරිතයේ ස්වභාවය ඔක්කොම වෙනස් වෙලා ගැලවීම කියලා. දැනුත් ජීවිතේ ප්‍රශ්න වෙනවා. දැනුත් අමාරුකම් වෙනවා. දැනුත් නිින්ද පාස් වෙනවා. විවිධ දේවල් මුණ පානවා. එදාට වඩා මුණ පානවාද? දැන් ජීවිතේ කලකිරිලා. මං ජීවිතේ ඇති කරගන්න හදනවා නම් මං ගැලවිලා නැහැ. ඒකම මගේ පාරම චරිතය තාම තියෙනවා. උදේ මං ගැලවිලා නැහැ. පල්ලි අපිට කවුරුත් ගැලවෙන්නේ නැහැ. ඔබ ක්‍රිස්තියානි පවුලක පුදුම සබ ගැලවෙන්නේ නැහැ. ගබ්‍රාස්ලින්දා මගේ පවුලේ අම්මගේ පැත්තේ හිටියේ කෙනයි ඒ ලංකා පෙත්සභාවේ ප්‍රධාන ශිෂ්ට අවුරුදු 9ක වයස එයාගේ අවසන් කටයුතු කරා. අවුරුදු 7ක් සේවය කළා දිනවලු. හිතාගන්න බැරුණා. සාක්ෂි හති. මම දන්නේ දහස් ගාණක් දවස් 3ක් තිස්සේ පැය 5ක රැස්වීම තුලදී. පැය 5ක රැස්වීම මම දන්නේ දිනවල 5ක් කොහෙද? සාක්ෂි දරුවා ලංකා පුරාම ඇවිල්ලා. විදුලි තොරණින් අවසාන දවසේදී ඒ එව්වා සාක්ෂි කියුවා. මට හිතාගන්න බැරුණා මේ මගේ ඇන්ටි ජීපීඑම් සභාවේ මෙච්චර ලොකු සේවයක් කරා කියලා. ජාය ගම්පස්සේ නාරපල්ලි දෙයා කියලා සාක්ෂි දාන්න පටන් ගත්තා. හිතාගන්න බැරුණා. ඒකට මම දැන් එවිලි පොල් කෙනෙක්. මගේ ආච්චියා කොක්ක මෙහෙම තමයි. උතර මගේ නෑදෑය උගලේ කියලා ගත්ත පාරපොළ මගේ අංකල්, පාසෑම් මගේ අංකල්. ඊළඟ දානකො. උතර මේ ඔක්කොම ඊළඟ ක්‍රිස්තියානි පවුල් වල ඉන්න සේවය කරන අය. මම ජීවත් වුණේ යකෙක් වගේ. උතර මට නම දීලා තාත්තා පෝල්. පෝල් කියන්නේ සෙන්ට් පෝල්, සාන්ත පවුලතුමා. මම පෝල් වගේ ජීවත් වුණේ. මම පෝල් වගේ ජීවත් වුණේ නැහැ. 74 ඉස්සෙල්ලා මම ජීවත් වෙච්ච 74 ඉස්සෙල්ලා මම ජීවත් වුණේ පන්නිකල තිරසන් ජීවිතයක් නේ. ඔතන මම ක්‍රිස්තියානි පවුලේ ඉපදුන නිසා මගේ ආගම ක්‍රිස්තියානි නිසා මගේ තාත්තා හොඳ නාමයක් සිද්ධාන්තක නාමයක් මට දුන්නා පෝල් කියලා. ඒ නාමය මට දුන්න නිසා පොඩි කාලේ මාව කැප කරන්න දෙන්න පල්ලිය ගිහිල්ලා කැප කරපු නිසා මම පල්ලියට එක්කගෙන ගියා කියනවා. මම දන්න කාලේ ඔක්කොම පල්ලියට ගියේ නිකන්. ඒ ඉතින් අම්මලා මට දැන්ට හලාව දිනවා සීපේට පාස්ටර් රාජා. නිහාලික දරුවා. මම කවුරු පාස්ටර්? මතකද බව? මට එක ලෙඩක් තියෙනවා. මේ මතකෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මිනිස්සු දැක්කම දන්න මේ මෙයා දැකලා තියෙනවා කියලා. එකපාරට එන්නේ නැහැ මුකුත්. දැන් මෙයා මට කතාලා කියනවා නාවල පෙරදොස් සභාවේදී මතකද අපි ඇවිල්ලා රසම් බිව්වා. එයා 57 මම 57 එයා 56. මම මමයි වයින් බිව්වේ. බාප්පා අපිට බැන්නේ නෙවෙයි. පණ මීටිපඩ කියලා. අපි කුස්සිය රසම් බින්නකොට මම පාත්. පෙරම දැන් මතක් කරලා දෙනවා. පොඩි කාලේ වෙච්ච දේවල්. අද එයා පාස්ටර් කෙනෙක්. ඒකලා මට කිව්වා එන්න පාස්ටර් නිහල්. ඇවිල්ලා කැම්ප් එක කාලෙන්ද ඉන්නකෝ හලවත කරා. ලොකු මිත්‍රත්වයක් ඇතුණා. මොකද කියන්නේ? ගැලවීම. එදා ළමා කාලේ කරපු දේ දැන් මතක් කරනවා. අපි කරපු දේවල්. දැන් අපිට එහෙම පුළුවන්ද? දැන් දේව මැලකට කුස්සිය ගිහිල්ලා
අපිට දෙන්න දේවල් කකාපි වෙන්න පුළුවන්ද? ආහාරය මම පිළිපස්සේ වාඩිලා ඉන්නවා. මෙතන කුස්සියේ තියලා කාගෙන් තහනමක් නැහැ. මට පොඩ්ඩක් අපහසුයි අමාරුයි. මම කුස්සියේ ගියා ෆ්‍රිජ් එක ඇරියා මොනවද කාලා ආඩි ගියා. මොකොත් නොකෑ විදිහට එල්ලි විදිහට මම පයිප් එකේ වාඩිලා ඉන්නවා. ඔතන මම කරන්නේ සෝමනත් අබුමුගේ හරි දෙයක්ද? නෑ. ඒක මම එහෙම කරලා තියෙනවා. අද මට එහෙම කරන්න බෑ. මොකද මම ඇවිත් ඉන්නේ දොනස්ගේ පාදමුරට. එතනදී මම කවුරුත් උනද දැක්ක යුතුයි. ඒක මම තේරුම් ගන්න ඕනේ. එහෙනම් මගේ ජීවිතේ ස්වභාවය වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඒකයි ගැදවීම කියලා කියන්නේ. ගැදවීම කියන්නේ අර ඇදිවිල්ල වෙනස් වීම විතරක් නෙවෙයි. ගැලීමට ඔක්කොම අයිති තමයි. හැබැයි ගැලීම කියන්නේ ජීවිතේ චරිතය වෙනස් වීම. සමහර කට්ටිය ගැලීමට වෙලා චරිතය ඒ වගේමනේ. කිසි වෙනසක් නැහැ. ස්වභාවයේ කිසි වෙනසක් නැහැ. බොක්ස්ම කරන්නේ හැබැයි කිසි වෙනසක් කරන්නේ නැහැ ජීවිතේ. ඒ මොකක්ද ජීවිතේ? වෑන් ගෙනකොට එක පාස්ටර් කෙනෙක් අපේ උපලේක අපේ යුනියන් එකේ එයාගේ ප්‍රශ්නාව එයාගේ නා තෝබා ලොක්කයාගේ මැෂින ප්‍රශ්නාව ඕස්ට්‍රේලියාවේ රට පඩිගල 15000 දැන් දෙසමනේ මම පඩිගවන්නේ නැහැ මෙයා එයාගේ වැරදි පෙන්නවා කියලා ඉතින් මං කියාව දැන් මොකද්ද පාස්ටර් ප්‍රශ්නේ විසඳුවද නැහැ පාස්ටර් එහෙනම් මං මම ඒ වාගේ ලොක්කට කතා කළා පෙරදිනේදී අප්‍රේල් 18 වෙනිදා බයිබල් කොලේජේදී එතකොට එයා කිව්වා නෑ පාස්ටර් 100ක් විසඳන්න තියෙන්නේ ඉතින් ටිකක් සිත ගන්න කියලා මම මොකද ෆිල්ම් කොටලා යා මට එහෙමයි 1000ක් කිව්වේ ඒ බොරුද කිව්වේ ඔය පාට බොරු මම ඒ වෙලේ ලේකම්ට කිව්වා තදින් ලියුමක් ලියන්නේ පාස්ටර්ට ඔබට මෙතන පටන් සේව කරන්න අවසර නැහැ ඔබ මේ කරන බෞද්ධ වැඩ නිසා කියලා ලියන්න අපි බලන්නේ ජීවිත වෙනස් වෙන්න ඕනේ කියන එකයි ජීවිත වෙනස් නම් පාස්ටර් වෙනස් වෙන්න ඕනේ එයා පාස්ටර් වැඩ කරන්න බෑ කවුරුටත් ඒ තාරිකේ වෙනස් වෙන්න ඕනේ Dirisa, ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. ගැලීම කියන්නේ කඩ සම්පත් මෙතරලා කිව්වා. අපි වයලන්ස් වෙනමි. ඉතින් මේ බලන්න මේ පාලකයා. එයා ලක්ෂණ පඩිගලන තැන් තුලින් මට දාලා කියනවා. මම පඩිගලන තැන් අපේ වань ඊමේල් ඇඩ්‍රස් එක මම අපේ ලේකම්ට කිව්වා. ඒ හැමදාම කොපියක් කවලා කියන්න මෙයාගේ පඩිදිම නවත්තන්න මෙයා මේ වගේ වංචාකාරයෙක්. ඇයි? චරිතය වෙනස් වෙලා නැහැ. පාස්ටර් කෙනෙක් ඇවිල්ලා මුදල් හම්බ කරන්න ඕන කමක් නැහැ. එක එක තැනකින් පඩිය අරගෙන. ඒ සමිනෝස් ඉදලේ ජීවිතේ මිනිස්සෙක් සබා පඩිය ගන්න එක සාධාරණයක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන පඩිය තවදන්නේ පඩි ගන්න බෑ. දෙවනදී යවන්න තෝවෙන් තෝරි. එනිසා ඔබ තේරුම් ගන්න අවශ්‍යයි ජීවිතේ මානකයේ පාලකුරු පවා. සෝමේ වෙනස් වෙලා නැතුව චරිත වෙනස් නැතුව බයිබල් පොතේ කියලා තියෙනවා එනිසා ලොකු උපාධි පට්ටමන තියෙනවා නම් ඉදිරි ලොකු දේවල් තියෙනවා හැබැයි චරිතය වෙනස් වෙලා නැති නිසා මේ වගේ ප්‍රශ්න මතුවේගෙන යනවා පාස්ටර් නිසාම එයා කියන්නේ අවිද්‍ය කියලා ප්‍රශ්නේ තියෙනවා නේද පාරණ බයිබලයේ කියන්නේ මොකද්ද පළවෙනි දෙවෙනි කොරින්ති 5:17 කියනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින නම් ඔව් අලුත් නැවිලා පරණ සියල්ල පාවෙ ගියා පරණ ජීවිතේ නම් පාවලා තින්නේ අර පරණ අදු ප්‍රාදු නෙමෙයි පරණ ජීවිතේ පරණ ස්වභාවය පරණ ආකල්පේ පරණ දැක්කව ආකාරය වෙනස් වෙන්න ඕනේ ඒක ඔක්කොම අලුත් වෙන්න ඕනේ ගැලම දැක්කම කාන්තාව දැක්කම මේ මාගේ මව මේ මාගේ සහෝදරියක හැඟීමක් ඇති වෙන්න ඕනේ. පරණ ජීවිතේ මන පරණ ජීවිතේ කොල්ලේ කෙලුටක් කළා හැක් ගන්නවා. එයා හිතනවා මම කොහොමද මේ කෙලුට හැක් දාලා නම්ම ගන්න ඕනේ. බෙදන්නේ මම කරන්න පුළුවන්ද? මගේ ජීවිතේ වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඒකයි ගැලීම කියලා කියන්නේ. ඒකයි යහපත් චරිතය කියලා කියන්නේ. ඉතින් මේ වහන්න සෙනග කැමති නැහැ. එනිසා සෙනග ඉන්න කැමති නැහැ සභාවට. ඇයි මේ වගේ දේශනා කරන්නේ? අපි මේ ලෝකේ ජීවත් වෙලා මරලා ගියාම ඔක්කොම කඩතු අවසන් නම් මම මේව කවදා දේශනා කරන්නේ නැහැ. මම කියන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා පුළුවන් තරම් විනෝද වෙලා ඉන්න දවසක කාලා විනෝදෙන් ඉන්න ඕනේ. ඉන්නේ ටික කාලයන්නේ මම දෙම දේශනා කරන්න පුළුවන් මට.
අපි මරුණට පස්සේ ඔක්කොම ඉවර නෑ මරුණට පස්සේ සදාකාලයක් ආරම්භ වෙනවනේ එක්ක අපාය එක්ක දේවරාජ්‍ය නේ එක්ක දේවරාජ්‍ය අපි සදාකාලට ඉන්නේ එක්ක අපි අපාය සදාකාලට යනවා ඒ නිසා තමයි අපේ ජීවිතේට සැබෑ දේ දැනගන්න අවශ්‍යයි අපේ ජීවිතයෙන් තුළ කොයි විදිහක අපි දැනගන්න අවශ්‍යයි අපි සිතන්නේ කොයි විදිහක අපි දැනගන්න අවශ්‍යයි එනිසා තමයි මේ ගැලීමේ දමරණ මෙතන පාර්ශ්වයේ පදිත ලක්ෂණ දෙක සම්පූර්ණ තියෙන ලක්ෂණ පදය දානද වංකෝ විතෝකාරු පරම්පරාව කතරේ නුඹලා නිදස්ස අහිංසකව දෙවියන් මානසික නිදෝෂ දරුවන් මෙන් සිටින පිස වංක පරම්පරාව ක්‍රියා දෙකේ 38 අපි දකින ප්‍රථම දේශනාවේදී පේදුරු තුමා කියනවා නුඹලා වංක පරම්පරාව වෙන් වෙලා කියලා අපි වංක කියන්නේ බොරුව වංක කියන්නේ වංචාව වංක කියන්නේ රැවටීම ඒ කොටස් තුනම වංක කියන නයිති එවැනි කොටස් එක අපි ජීවත් වෙනවා හැබැයි පේදුරු තුමා කියනවා ඔවුන්ගේ වෙන්නේ කියන්නේ ඔවුන් අතරලා කැලේට යනවා කියන එක නෙවෙයි ඔවුන් එක්ක සිටිනවා ඒ වඩා හොඳට පාවම විස්තර කරන මෙතනදී ඔවුන් එක්ක ඉන්නවා හැබැයි ඔවුන්ගේ ක්‍රියාවන් එක්ක සම්බන්ධයක් නැහැ බොරුවත් එක්ක සම්බන්ධයක් නැහැ රවටීමත් එක්ක සම්බන්ධයක් නැහැ වංචාවත් එක්ක අපේ ගණදෙනු නැහැ අපි ඕන්න එක්ක ඉන්නවා අපි ඕන්න එක්ක පාරේ ගමන් කරනවා ඕන්න එක්ක තමයි අපි එක ගෙදර ඉන්න පුළුවන් හැබැයි ඕන්න එක්ක අපේ ගණදෙනු නැහැ ඒ කියන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් එක්ක ඒකට කැමකයි අපි නෑදෑ වගේ එකට ඇසුරේ ඔක්කොම කරයි එක වාක්මුටි විලා ගන්න පුළුවන් හැබැයි ඔවුන්ගේ ක්‍රියාවත් එක්ක අපේ සම්බන්ධකම් නැහැ මේකයි කියන්නේ බයිබලෙ ඒක ඔවුන්ගේ වෙන් වෙන්නේ කියලා කියන්නේ අපිට පැහැදිලිව ඒ නිසා ඔවුන් කරන බොරුවට අපිට එකතු වෙන්න බෑ මිලේගමගේ සලිටියක් මම අපේලක් මානුෂ්‍යට දුන්නා මේ මිනිහා බලා දිලා බොරු කරා අනේ ඊ අවශ්‍ය මම සනා අපිට වස්සක් එළිමේ මට්ටකුලේ ගියා මම මේ මිනිහා බීලා දොරවහන ගෙදර බුදි එයා ගාවයි පණන් අනේ බලන්න පාස්ටර් මේ මිනිහා බීලා බුදි දොරහන් ඉන්නේ ළමයි ටියුෂන් වල ගියක් නෑ පොට්ටික ඇතුලේ අර බත් එක බලන්න පාස්ටර් මේක බීලා බුදි කියලා ගෑණි අඬනවා මම කව බලන්න මේ අම්මා අසරණ මේ අම්මට කොහොමද කියලා මූණ දෙන්නේ මේ අම්මාට එදාලා බොරු කරන මොකක්ද මේ තේරෙන්නේ එයාලා මට මේ චේන් එක ගලවලා මුද්ද ගලවලා කියන පාස්ටර් එක දීලා උගස් කියලා මට රිසිට් එක ගන්න දෙන්න අම්මට සල්ලි දෙන්න මට එපා මම සමහර උගන්වනවා උගස් කියන්නේ එපා කියලා ඔයා මට කියනවා මේක උගස් තියලා රිසිට් එක ගන්න දෙන්න කියලා මම සමහර එකක් කරලා මෙතන තව එකක් කරා මට බෑනේ මට පුළුවන් එයා දුන්නා ගෙනාලා උගස් තියලා අම්මට සල්ලි ටික දීලා දාන්න මොකද සල්ලි දෙපා කියන්නේ මම කරන්නේ ඊපස්සේ මම කෝද අම්මට කිව්වේ උත්තර මොකද්ද අම්මට එටි කියන පාස්ටර් ඔයා පුරන ඔයාට නැත්නම් අම්මා එවන්න අද දෙන්නේ පස්සේ එයා පාස්ටර් දීපුවේ ඒ මම උගස් තියන්නේ එයා දුන්නා මගේ අතට මම එපා මට එපා අපි මොනවද කරන්නේ දවංක පරම්පරාවක් අපිට ජීවත් වෙනවා ගෙදර ප්‍රශ්නයක් වුණාම ඇදිලා නැහැ සෝමනාසෙන්ස බලන්නේ නැහැ අපි විතර ජයග්‍රහයෙන් මහාත නෑ ජයග්‍රහය දුල පිළිගත්තා යෝ සියල්ල ඇතුළම උන්වහන්සේ බලන ආකාරය යෝ කියන ජීවන මාත්‍රික ඉන්නවා කියලා අනේ අපිට රුපියල් 10000ක 15000ක ප්‍රශ්න මතේනවා ඒ රුපියල් 10 15කට ඇදිලා කියලා නෑ ලේසි වැඩේ තමයි මුද්ද ගස් කඩේ තියෙන එක මේ චේන් එක ගාව තිබ්බා කරාබු ගාව තිබ්බා ලේසිම වැඩේ ඇදිලා ඕනේ මේකේ ගැලීම මේ ගැලීම රාජ්‍ය ලක්ෂණ දේව ඔබ කවදාද කියන්නේ මේ ස්වාමීන් වහන්සේ පිට ස්වාමී ඇදිලා මම ජයග්‍රහණය කළා කියලා නෑ යක්ෂයා ගන්න ඔබගේ ඇදිලා තියෙන්නේ අර උගස් කඩේ කියලා බඩු උගස් දිනවද මේ තමයි ඇදිලා ඔබට දෙක හරි කියලා ඇදිලා නෑ මම ජීවිතේ කවදා කිසිදෙයක් උගස් තියලා නෑ ලෝකේ ගැලීම මම ගැලීම ජීවිතේ තමයි කියන ඕක කරේ ඉන්නේ ඒක උගස් තිබෙන සලිපක් නැති වුණා ගොඩාක් කාඩ මුදල් පස්සේ එන්නේ නැත්තේ තියෙනවා ඒක විකුණා දානවා ඉවරයි ඒක ප්‍රශ්න ඉවරයි ඒක වික්ක ඒක දැන් මට නෑ උගස් දැගුවම මොකද වෙන්නේ කලින් තිබුණේ 15000ක ප්‍රශ්නයක් දැන් පොඩි එකකින් කීයේ ප්‍රශ්නේ පොඩි එකක දේවා අද ප්‍රශ්නේ කොහොමද වෙන්නේ 15000 වැඩි වෙනවා පොඩි එකකට පොඩි එකේ වෙලත් මොකද වෙන්නේ සින්න එනවා
වෙනත් ඔතන පස්සේ කොහොමද එන්නේ? මෙතන ලොකු පරමත්‍ය ත්‍යාගත් වගේ මේක දැවෙන්න පටන් ගන්නවා. අනේ මං කරගත්ත මෝඩකම. එතකොට මේක මම සිංහලෙන් කතා තියෙන්නේ අහක් යන නයි ඔඩොක්කේ දාගෙන කඩෝ කියලා කෑ ගන්නවා. මේ අහකෝ ගියේ අපි අර ඔඩොක්කේ දාන උ දෂ්ට කරන අපි කියන කඩෝ කියලා. එහෙම කතා කරන සිංහලෙන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ සෙල්ලකට අපි වංක පරම්පරෙන් ඉවත් වෙන්න ඕනේ. මේ ක්‍රවලින් බව ඈත් වෙන්න ඕනේ. දැකියව බුදුහාම කිව්වේ. මට ලේසි පුළුවන්. රයිට් හොඳ අවස්ථාව. මෙතෙන් එක මුන් තරන් කියලා ගොස් තියලා අම්මගේ සල්ටි ටිකක් දීලා දානවා. හැබැයි මම කරන්නේ පාපයක්. මම කරන්නේ පාපයක්. මම සබාවට ගානලා අතරේ අපේ සින්දු ජීවත් වෙනවා. ඔතන මගේ දේශනාවට වටනකමක් නැහැ. මම දේශනා කරද්දී මෙතනදී යක්ෂයා ඔබ මෙහෙම කරන්නේද? ඔබ මෙහෙම හසුරන්නේද? ඔබ මෙහෙම බඩු උපස්තර ක්‍රියාත්මක කරන්නේද? යක්ෂයා මට කියයි. ඔතන මගේ දේශනාව පහළ වෙනවා. ඔතන මේ දේශනාවට වැඩකමක් නැති වෙනවා. ඔතන දේශනාවට ප්‍රයෝජනයක් නැති වෙනවා. බයිබලෙන් ඔබගේ දිවේ ජීවන මරණයත් ඒක. ඔතන යන්නේ මගේ දිවේ මරණය. සබාවට. එහෙම ඔබ මරන්නේ ආත්මික වචන කියලා. මගේ යුතුයකම ජීවත් කරන්නේ ඔබ. අද උඹ පාස්ටර් ගන්නේ නැහැ. පාස්ටර් අපා බඩු ගොස් කියලා දිනන තරම් මං කාලේක පාස්ටර් සභාව ගොස් තිබ්බා කියලා 50ක්. මේක අත්ත පොන්දා කියන පොලියාව ලොකු ලියුම් ගොඩක් ආවා මට මේක සින්නේ නැලක මේ පාස්ටර් හේතුව දුවන මට ඇවිල්ලා කිව්වා මාර වැඩේ මට උනේ මං මොකද්ද ලියුම් ගන්න අන්න කියලා ලොකු මේ කලබල මේ ඉඩ උගස් තිබ්බා. දැන් පඩි උතල ඉවරයි. මගේ බාහිරට ඉඩම තියෙන්නේ. දැන් බාහිර එහෙට ආවෝ ගහන මේක සින්නේ නැහැ. මං කොහෙන්ද බේරගන්නේ? මම යාළු පාස්ටර්ට කතා කරලා 70 පවුන්ඩ් අරන් දෙන්න බේරුවා. යාළු පාස්ටර් මට 70 පවුන්ඩ් අරන් දෙන්න බේරලා දුන්නා. ඊළඟ මේවා කිසි මොඩට කරන්න එපා මොනවා තමයි උගන්නන්න යන්නේ. ඒක බේරුවෙත් නම් අද පල්ලියත් එක බෙන්දිස් කරනවා. 70 පවුන්ඩ් ගන්න බැංකුව. මේක තමයි සෙසිරි. මම දැක්කේ පාල කරේ. ඒක පාලකෙක් මට රිසිප් වෙනවා. අනේ පාස්ටර් කොට මම මොනවද රිසිප් ගොඩක් ගන්න. බයික් එක කන කරේ. එයාගේ වෙලෙන් ඔක්කොම ගොස් තිබ්බලු. මම මොනවද ගොස් තිබ්බේ? ළම විනාඩි 6 මොනවද ගොස් තිබ්බේ? එයාගේ ඉන්නේ නෑ පාස්ටර්. ලොකු ප්‍රශ්නයක් මතුණා අපි ගෙදර අපි දරුවෙක් ප්‍රශ්න මතුණා. ඒ නිසා මුදපල් මේ ගොස් තිබ්බා. මම කරයි. දැන් යාද කරන්නේ මේ බේර ගන්න. මම බේර ගන්න යාද කරන්නේ. එන්න යාද කරන්න ඕනේ වට. එයාට මට මේක සීනේ නෑ පාස් බේර ගන්න දෙන්නේ නෑ. මොකක්ද නෑ. කවදාවත් මම මේක නෑ කරන්නේ නෑ. හයි. ඔච්චර නපුරුද? මම කන්නේ නෑ. පාට ආදරේ නිසා යාත්නා කරන්නේ නෑ. මොකද ඔකට යාත්‍රාවත් මම හොල් කරගෙන උගසට. ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ඇදික පාවිච්චි කරන්න. ඔයා දැනගන්න ඕනේ මේ ගෙදර අපි බඩගිනි ඉඳලා තියෙනවා. මේ නිවසේ ඛණ්ඩයක් නැතුව දවස් 4ක්. මම කොහෙන්වත් ගිහලා ඉඳලා කෑවේ නැහැ. අපේ රට සල්ලි එන්නේ කවුරු පඩි අපේ අද පඩියක් ගෙවන්නේ නැහැ මට. අවුරුදු 30ක් සේවය. ඒක මගේ දින ශක්තිය ඇදින්න. හලලුයා. මං කාටද කියලා නෑ මට වඩිමිලි කණ්ඩ දෙන්න කියලා. කවුරුද අපි හොඳට ජොලි ජීවත් වෙලා ඔව්. අපි අඩුවලි කාට පෙන්නට යන්නේ නැහැ. ඒක කාට පෙන්නට යන්නේ නැහැ. ඒක වල මැතිය ගන්න. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරන සේක. උන්වහන්සේ අනිවාර්යයෙන් අපේ හැමදේම දෙනවා. හලලුයා. නිසා ඔබ මතක තියාගන්න ඕනේ ගැලවීම තුල චරිතයක් තිබෙනවා. දෙවියන්ගේ ප්‍රිය කරන චරිතයක් තියෙනවා. ඒක හිඟන තරජයක් වෙන්න බෑ. ඒක දිලුදු තරජයක් වෙන්න බෑ. ඒක කාට හරි මොකද්ද මේ ඒකට කියන්නේ විනුලක් තරජයක් වෙන්න බෑ. ඒ චරිතය දෙවන් මාංශේ කැමිතු ප්‍රධාන තරජයක් වෙන්න ඕනේ. එනිසා මේ සභාවේ උගතින් බඩු ගන්න මිනිස්සුන්ට මඩවල කියන්නේ යාත්‍රා කියලා මම යාත්‍රා කරන්නේ. ගැලීමට එනිසා උගති කොහොම මම යාත්‍රා කරනවා. එයා දන්නේ නැනේ. හැබැයි ගැලීමට ඇවිල්ලා ඇදලත් එක්ක බඩු සින්නේ වෙන්න ගියා. මම උනාද ඉස්කන ස්වාමීන් ස්ටුඩියෝ එකේ සිටින්න මරින්න. එවනම යාද කරන්නේ මැදියන්. මම යාද කරන්නේ බේරන්නේ කියලා. හේතුව යාද කරන කොහොමද වැරදි කාර්යයක් වෙනවා. ඒක සින්නවත් එක පස්සේ ඉවරයි. ඒ කියනවානි ආපහු මම ඇදින්න පාවිච්චි කරන්න ඕනේ කියලා. එතන ඇදලත් මට වෙලා කියන්නේ බඩු ගති නැතුව හොරේ. මට කියන්නේ යාත්‍රා කරන්න කියලා. කරන්නේ නැහැ. ඒක ගැලීමට අයිති නැති දෙයක්. යේසුස් වහන්සේ කියන බලපන් ආකාශයෙන් මේ කුරුළු දෙස ඔන්න පෝෂණය කරන දෙවියන් වහන්සේ මගේ පියා පෝෂණය කළා. ඔය මටුර රැස් කරන්නේ නැහැ.
ඕන එකක මගේ පියා ගන්න බිම වැටෙන්නේ නැහැ. එවිනි විදියට මගේ පියා මේ ගේ කුරුල්ලකෝ රකින්නවා නම් පෝෂණය කරනවා නම් थोड़ा වැඩියෙන් බලාගෙන හිටන් නැත්te පියාණන් වහන්සේගේ ඒ සෝදයන්නේ නැද්ද? ඇයි අපි වචනේ පාවිච්චි කරන්නේ? ඇයි අපි වචනේ අව탁සලු කරන්නේ? ඇයි අපි වචනේ සාන්දු කරන්නේ? අපේ ජීවිතේ ඒ අපේ ඇදෙන්නේ අඩුපාඩු නිසා, ගැනීමේ ජීවිතයේ අඩුපාඩු නිසා, චරිතයේ අඩුපාඩුකම් තිබෙන නිසා වචනේ ඉගෙන ගන්නවා. හැබැයි වචනේ ජීවිතේ නැහැ. ගමකට යනවා. එනිසා මෙතන පැහැදිලිව කියනවා මේ වංක පරම්පරාවේ නොවලා අහිංසක වෙන්න ඕනේ. අහිංසකව. දැන් මේ මොහොතේ විතර සහෝදර ඇන්ටන්ට මට මේ අම්මට පුළුවන්. අපේ තුන්දෙනා මේ කව දැනට අසුරන්නේ මේ තුනටම අධිකාරය මමයි. කියන්නේ යම් දෙයකට මම අපුණ මං ඇන්ටන් එයාට කරන් දෙන්න යම් මුදලක්. ඉන්නේ මම කාර්යයේ ඉන්නවා. ඇන්ටන් අසරණුණා. मैं अम्मा मुद्दा करन मम्मा इकडून दुना राइट मैं अम्मा मेको देන්න මේ විදිහට මිනිහා දෙන්නම් දෙන්න කිය බදම් කරලා මම කියන්නේ මට සමාවෙන්න සෝමනි මට මුදල් දෙන්න මම බෙහෙත් දෙකක් කරන්න අබේ එන්ටර්ට මට පුළුවන් මේ අම්මා කසේට එන්ට යමු ගිහලා මුන්ට දෙක තුනක් අනිමු පුළුවන් එන්ටර් මට ඉලා කරන්නේ ඉන්නේ ඇවිල්ලා මොසින්දුන්ට දේශනා කරනවා හරියි මගේ පස්සේ ආගේ නෝනේ එනවා යක්ෂයා මෙතන්ට මම කියයි මොකම දේශනා කරන්නේ කොහොම එහෙම දෙයක් කරන්නේ කොහොම එහෙම ගැහුවා නේද කියලා කොහොම එහෙම බැන්නා නේද මේ විදිහට ඉවරයි මගේ දේශනා ඉවරයි තේරුණා ඒ නිසා මතක තියාගන්න දෙවියන් වහන්සේ දෙක දොර දිරේ කරනවා වගේම මේ එකේ අපි දිහා බලන් ඉන්නවා හැමතිස්සෙම මගේ මොනවද අල්ලගන්න පුළුවන් මගේ අඩුපාඩු මොනවද වෙන්නේ මගේ දුර්ලභකම් මොනවද වෙන්නේ ඌ බලන් ඉන්නවා එයාගේ මේ නැත්තෝනේ ඒකයි බයිබලෙ කියන්නේ ගැරෙන්න බයින්ස වේලින් ආරක්ෂා කරන එක කියන්නේ එතනදී මුගින් බේරෙන්න ඕනේ එයාට පිළිවෙල එයා සතුටේ කිසිද නොකර ඉන්න ඕනේ ඒක නම් බකේ කීම කියලා කියන්නේ ඒක මේ බයින්ස වේලින් කියලා කිය වචනේ මෙතන ඉදුවේ බය වෙනවා නම් එතනටයි මූණ කිසිද මගේ හිත අසුවෙන්න බෑ කිසි දෙයකින් මෙයාට වික්ෂණ මගේ හිතේ වාසය ගන්න ඉඩ තියන්නේ නැහැ එතනයි බය ඇති වෙන්න ඕනේ අද මිනිස්සුන්ගේ හිතන්නේ නැහැ පල්ලික ඔක්කොම හරියට තංග ඉන්නවා. දවසේ ඕඩේ ජීවිතේ ඉඳලා ඔක්කොම හරියට නැහැ. මම බලන්න ඉන්නවා. මම මොනවද කරන්නේ? මම මොනවද කියන්නේ? මම කොහෙද යන්නේ? ඒකේ බයිබලයේ ඉදිරියට කියන්නේ රෑ දවල් උඩට හුතු කතා කරන එක විමනම්ම කියලා. එහෙනම් රෑ දවල් මම කියනවානේ. යේසුස් දෙවියන් වහන්සේ කියනවා මේ බලන්න ඔයාගේ දරුවේ මෙහෙමයි ඇසිරෙන්නේ මෙහෙමයි කියේ මෙහෙමයි ජීවත් වෙන්නේ කියලා. ඒ උන්වහන්සේ ආංගින පුළුවන්ද? ඔබගේ දරුවේ කියන්නේ ඇවිල්ලා යම් මිනිස්සෙක් හැමතිස්සෙම ඔබට කියනකොට ඔබගේ දරුවා මෙහෙමයි කියලා ඔබට කොච්චර ඉස්සරහට ඇති වෙයිද? කොච්චර දුකක් ඇති වෙයිද? කොච්චර වේදනාවක් ඇති වෙයිද? මොනවද අඬයිද? අම්මා තාත්තා එහෙම අඬනවා දරුවෝ ගැන දෙකන කියනකොට ස්වර්ගීය තාත්තා ජීවිතේ පූජා කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලේ වැදුණු යේසුස් වහන්සේ යක්ෂයා මෙහෙම කියන්නේ ගත්තම ඔයාගේ දරුවා මෙහෙමයි කියලා කියනකොට උන්වහන්සේ මොන තරම් වේදනාවක් ඇති වෙයිද හිතන්නකො පොඩ්ඩක්. පොඩ්ඩක් මේක හිතන්න අද දවසේ. ඇයි අපි ඒ සමේ වගේ වේදනාවක් දෙන්නේ? ඇයි අපි මොන සඩවන්නේ විදිහට? ඉස්සෙල්ලේ වන්දේ යක්ෂයාට ඉඩ දෙන්න එපා ගැන කියන්නේ. එකම එක යක්ෂයා තමයි කියලා කියන්නේ. මිනිස්සු කියලා කියන මොනවද පිළිගන්නේ නැහැ. ඔය ඔක්කොම මිනිස්සු එක වගේ ජීවත් වෙන්නේ. බෑ යක්ෂයා කියනවා. ඒක බයිබලෙන් කියනවා. ඒ නිසා යක්ෂයාට අවස්ථාවක් දෙන්න එපා. දෙවියන්ගේ යක්ෂයාට අවස්ථාවක් දෙන්න එපා. මේ ලෝකේ වරදි නැති කෙනෙක් නැහැ. දුර්ලභම නැති කෙනෙක් නැහැ. මරණකම අඩපාඩු දුර්ලභම සිදු වෙයි. මම ඔබට කියන්නේ බයිබලයේ කියන්නේ මම විශ්වාස කරන්නේ හැබැයි දුර්ලභම ජීවිත යුතු නැහැ කියන එකයි. පෙරේ උඩට එන්න ඕනේ ගැලවෙලා විචාරිතය උපවත් කර ගන්න ඕනේ. හalleluya. එනිසා මෙතන කියලා පැහැදිලිවම නුඹලා වංක පරම්පරා කතරේ අහිංසක වෙන්න ඕනේ කොහමද? පළවෙනි පාගි කියලා බයිබලයේ කියනවා. පළවෙනි පාගි අහිංසක වෙන්න ඕනේ. අපිට දරාපර වෙන්න බෑ, දරදඬු වෙන්න බෑ අපිට. මොනටුකම් සෝන්න බෑ අපේ කවදා ජීවිතේ. අපිට අපේ මුඛයේ එළවෙන වචන කතා කරන්න බෑ කවදා. බයිබලයේ මාතේපතේ කියලා පැහැදිලි පස්සේ පරිච්ඡේදයේ කියනවා නුඹලාගේ වචන එසේ කියද නැත කියද වේවා ඊට වඩා යමක් කරන්න එක නපුරාගී කියලා බයිබලයේ කියනවා. ඒ වචන තමයි ගොඩාක් භාවිතා කරන්නේ අපේ ජීවිතවල. මේක හරියට අර වක්කේ කඩනම රොම්මඩත් එක්ක වතුර ගලාගෙන යනවා වගේ තමයි. දැන් බලන්න
මේ වැස්සර වතුර ආවම පොඩක් අන්න දැන් යනවා මේ බයික් එක කට්ටිය වෙල පොඩක් බලන්න යන්න. වාහනේ යනවා පොඩක් බලන්න නවත්තලා බලන්න මේක ඇත්තද බොරුද කියලා. shopping bag කැලි බෝතල් පාස්ටි බෝතල් තවත් කුණුමද ගොඩාක් ඇලුම් තැන් ගහන්න ඇවිල්ලා තියෙනවා. උනා තිබේ ඔක්කොම වැස්සර වතුරට ඔක්කොම ඇවිල්ලා. ඒක තමයි කියන්නේ වක්කඩිය හරිය වගේ කියලා කියන්නේ තමයි. මේක ඇරියාම තියෙන ජාල ඔක්කොම ගලාගෙන යනවා එළියට. අප ඉලගන්නේ ඔබේ එනිසා කට දිග පාට කතා කරන්න යන්න එපා. ඔබගේ කටේ හයියෙන් පෙන්වන්න හදන්න එපා. තියෙන වචන වලින් ඒ ඔක්කොම පව්. ඒ වෙලේ පාපේ සිදු වෙන්නේ. ඒ වෙලේ තමයි ජීවිතය අපරිසිදු වෙන්නේ. චාරිත්‍රය කිලුට වෙන්නේ. ඒකේ තමයි දන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. ඔබගේ වචන වලින් තේරුණා? මම දකින්න පාරේ යනකොට ගමේ සමහර ගෑල් ළමයි කොයි වෙලේ ෆෝන් එක කඩේ ගහගෙන යනවා. මේ අපිට ලොකු ඔෆිස් එක ලොකු රාජකාරියක් කරනවා වගේ දැන් ඔෆිස් එකේ වඩාක් වගේ අනේ මෙතන අතට යනවා මම බලන්න කඩේ මේ ගහගෙන යනවා ෆෝන් එක මම දන්නේ මොනවා කතා කරනවා හොර ෆෝන් එකේ කතා කරනද හොල් එකේ කරනවා මම දන්නේ නැහැ ඒක අතන බලයින් ඉස්සර බලයින් මිනිහට මොනවද හිතන්න පුළුවන් ගොඩාක් හිතන්න පුළුවන් මේ තේරුම් ගන්න අපි බුද්ධිය කියන අපිට තියෙනවා පාරේ යද්දි කොහොමද යන්න හරි අදිස් පණිල කවද කියන රයිට් මම මේ පාරේ ඉන්නේ මම උඩට ගන්න කේ මම කියන්නේ මොන කියනවද දඩබඩ පොඩක් ඉන්න මම පස්සේ ගන්නම් ඔයාලට ඇයි මම පාරේ ඉඳලා කතා කරනකොට එක පැත්තකින් මට හරිය සද්ද එන්නේ නැහැ එක පැත්තකින් මිනිස්සු ඔඩලා හිතාගෙන ඉන්නවන්න පුළුවන් මට මේ පාරේ ඉඳලා කතාන්දර කියන්න ඕනේ නැහැ මරණයක් ගන්න නෙමෙයි කතා කරන්නේ මොකද ප්‍රශ්නයක් පාඩි පණිවිඩයක් ඕක අහගන්න මට පුළුවන් හදිසි නෑ මට මම කියන්නේ තමයි ගියන විශේෂ අපේ තරුණයෝ ඉගෙන ගන්න. උගා තරුණ කෙල්ල කොල්ලෝ බැරි විදිහට මිනිස්සු බලන් ඉන්නවා. පාරේ යද්දී ෆෝන් එක කණේ ගහගෙන යන්න එපා. ඉගෙන ගන්න. ඒ ඉස්සෙල්ලා අපේ මේ මොකද? අද තියන ගෙදර ලෑප් ෆෝන් එක දිනවනේ. ඕක අපේ උස්සලෙදි බලන්න ගියොත් එහෙම. මේක දැන් තියන සීඩියම් ෆෝන් එක දිනන නේද? බලන්න ගන්න. සීඩියම් එක. ඉතින් අපි ඕක දැන් අපේ හෑන්ඩ් ෆෝන් එක හරියන්නේ නැහැ. ගෙබිල වැඩි මේක තියා කඩුවේ ගිහින් දැන් අපි ඕක කාගෙන නැහැ. ඔය ගහගෙන යනවා. මේ සෝන අන්නු අම්බොඩින්ද ගුරුනේ දැක්කද නැහැ. මොනේ සිතයි? මුලේ පඩලේ කොම්බොඩි නැවිලා කියලා ඉතින්. මිනිස්සු හිතන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි අපි ඥානවන්තයන්ට උලින් බයිබලෙ කියන්නේ. සෑම දෙයකින්ම මගේ ක්‍රියාවෙන්, මගේ ඇඳුම් පැළඳුම් වලින්, මගේ කතාවෙන්, මගේ ඇවදීමෙන් මම පිළිහිත වෙන්න ඕනේ. යලිමට ආවා කියන චරිතය කියන්නේ ඒකයි. මේ හැම දෙයකින්ම මගේ චරිතය පෙන්නනවා එළියට. තේරුණාද? අපි බීච් එකට අපි සිත ක්‍රිස්ටියන් බ්‍රදර් හේපලා මේකගේ මේ හොටල් එකට දවසක් ගත කරන්න කියලා අපි ගියා. අනේ බීච් එකට අපි ගිය කට්ටිය දාන්න පාසලේ ගියා. සුද්ධිය දෙන්නේ කිතරක්. යටත් නදන අර දිග බංගේ පුදිය නින. පැය ගන්න පුදිය කිය. බයින පොළොට ආවා කියලා ඉන්න වෙන්න. පාරේ යන්න පුළුවන් අපිට. දැන් සුද්ධ දිහා බැලුවම කවුරු ගණන් නැහැ සුද්ධ ලගේ තැන් අපි කියමු. අනිවාර්යයෙන් අපි අඹඩින් ආවා කියලා. අනිවාර්යයෙන් ඒකයි. දැන් පේනවද? ඇයි අපි මුලින්ම හිතන්න හරින්නේ? ඇයි අපි මුලින්ම හිතන්න හරින්නේ? මගේ ඇසරි. මගේ ඇඳුම් පැළඳුම්. මගේ කතාව. ඒ නිසා පොඩ්ඩක් අපි මේවා සමබර කරගන්න අවශ්‍යයි. යලිම ජීවිතේ ඔබිනන්දනට. අපේ නීති විධාන නෙවෙයි සමබර කරගන්න ඒවා ජීවිතේ. ඒක තමයි සම්මතයේ කවුරුයක් ඇති වෙන්නේ. නැතිනම් මේ පොතේ හරි යක්ෂ වාසි ගන්න පුළුවන්. මාව ඇදලා ගන්න සෝනාසිකේ සම්මුඛයෙන් එළියට. ඒ නිසා ප්‍රවේශයෙන් මේ තැන්වලදී මෙතන පැහැදිලිව කියන්නේ ඒක තමයි අපිට. ඒ වංක පරම්පරාව අතරේ දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් මෙන් පාසලේ පාලිකා නිර්දෝෂ කියලා කියන්නේ උසෝමිගේදී නිදොස් කරන මෙන්න මේ විදිහට මේ චුරිතයව නිදොස් කොට නිදහස් කරනවා කියලා. නිදොස් කියන්නේ ඔහුට පොලිසිය විසින් නිර්බලිතමාගේ ඒ උපකාරයක් ඇතුව චෝදනා 10ක් දාලා නඩුවක් ගෙන ගියා නම් ඒ චෝදනා 10ෙම නිදොස් කොට නිදහස් කරනවා කියන්නේ කිසි චෝදනාවට මොහු වැදගත් කරු නොවේ. ඒකයි තේරුම. නිර්දෝෂ කියන වචනේ තේරුම ඒකයි. නිදොස්. බයිබලයේ කියන්නේ බයිසා වෙනුවෙන් ගැනීම ආරක්ෂා කරන
නිර්දෝෂව නිදොස් ජීවත් වෙන්න කාටවත් මොකුත් කියන්න බැරි විදිහට බයිබලෙ එක දෙයක් කියලා තියෙනවා. අපි බයිබලේ තුල ජීවත් වෙනකොට මිනිස්සු කියලා උරුමාද කියලා එච්චරයි බයිබලෙ කියන්නේ. ඒක කියපුවේ. දැන් මට පිස්සා කියලා තියෙනවා. හලෙලුයා කාර්යය කියලා හඳුනන්නේ කිව්වා. බොරැල්ලේ කිව්වා කබල් මහත්තයා කියලා මම කොන් සපත්තු දෙක තරුණ කාලය උදාහරණයක් වෙන්න දැන් මගේ වයස 56යි. එදා තරුණ අවුරුදු 18 19 වයස. සේවකයලා පුල් වෙලා අප සපත්තු දෙයක් නැහැ. මට සපත්තුයක් ලැබුණා. ඒක පාවිච්චි කරා ඒක අඩිය ගෙවිලා මගේ පාවිච්චි පයින් ගන්නේ වැරද්ද ඉඳලා බරකට පයින් එනවා සල්ලි නැහැ වැරද්ද බරකට පයින් එන්නේ 76 දී මම ගෙවිලා ගියා දැන් මේක ඇතුළේ කොහොම කැඩිලා මට මේ බාබලිට සහෝදරය මිස්ටර් කමින්ගල් බර්ගර් කෙනෙක් හොඳ එදිනොත් දැකලා එක පාස්ටර් මගේ සපතු ගිලාපු මේ හොඳ යට අඩි දෙකක් තියලා අරන් යන්නේ හොඳ දෙකක් ඉතින් මම ගෙනිච්චා දැන් එයාමට රුපියල් 10ක ක්‍රෑප්පවුට් ගහ ගන්න කියලා කහා කියලා ගියා රුපියල් 10ක් රුපියලක් නෑ අතේ 76 විශේෂ මම ගියා දැන් මම බැලුවා මේක හරියට ෆිට වෙනවා බැලුවා අපි ඕන පල්ලික පාස්ටර් කෙනෙක් දාගෙන ඉතින් පරණ මගෙත් මේ දිනන කිලෝ ගන්න එන පරණ යන දුන්නා කෙලින් කරා ඔක්කොම අංකල් දෙකේ යන මම කරපේ තිබුණා පිටවස්සේ දැන් යකඩ කුඩි තිබ්බා යහුවා බඩ ගාලා දැන් පිටවස්සේ යන නැවිලා දැන් මම කෙල්ලෝ මේ දාගෙන ආයි දාගෙන ටොක් 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 කරන්නේ මොම යදිතේම තමයි අමුතු සද්දයක් අර ගාකරවට මේ යන්නේ අවුලට අමුතු සද්දයක් එනවා ඉතින් ඔක්කොම බැලුවා අන්තිමට ඕන එක දාන්නේ තමයි මට බොරැල්ලේ කබල් මහත්තයා කියලා ඒක තාගත්තා හැබැයි චරිතේ ඒක නෙමෙයි මම කැලමෙලි තිබෙන්නේ කියන්නේ නාගත්තේ මගේ පාඩුවට ගියා ඒක තේරුණා අද දවසේ වෙනකොට මිනිසුන්ට මගේ චරිතේ දැන් ප්‍රතිසම්ප පෙන්නවා ප්‍රථමතාවට අන්තිමකදී තමයි කිව්වේ මෙන්න ක්‍රිස්තියානිකව යනවා කියලා චරිතේ මම චරිතේ අම්බෙලේ කුරුසයක් දාගෙන මම ගියාම මම ක්‍රිස්තියානිකාරය කියලා මිනිස්සු හඳුනා ගනි පිටක් කරව හැබැයි මම මේ කුරුසේ දාගෙන මම ගණිකාරය වාසිය කිව්වා කුරුසේ මිනිස්සු ගණිකාවට කැසරෙන්නේ නැද්ද මිනිස්සු රේස් පොලේ නැද්ද කැසිනෝ පොලේ නැද්ද කුරුසේ දාගෙන ගිහලා බාර් එකේ නැද්ද ඉන්නවා ඔද ක්‍රිස්තියානිකාරයෙක්ද එයා ඇවිල්ලා පිටාස්තර නාමික කිතුනුවේ ඇතුලේ කිතුනුකම නැහැ එළියේ කිතුනුකම තරක් තියෙනවා ඒකයි කුරුසේ ඉන්නේ දැන් අවශ්‍ය එළියේ කිතුනුකමද ඇතුලේ කිතුනුකමද ඇතුලේ කිතුනුකම යෝනි වෙන්නේ එළියට නෙවෙයි අදුගා කියන්නේ එළියේ කිතුනුකම ඕ මම ක්‍රිස්තියානි මම ආවල් පල්ලියට යන්නේ මම එළියෝන්තේ මම ආවල් පල්ලියට යන්නේ මේ මම අපිට බයිබල් 3-4ක් තියෙනවා බයිබල් අකුරක් ගන්න නැහැ බයිබල් 3-4ක් තිබ්බට හරි එහෙම තමයි ඉන්නවා මම අර එක සහෝදරයෙක් මම කියන සහෝදරයන්ට දන්නවා නේද කියලා යනකොට මිනිහා බොනවා හොඳට බොනවා ඊට පස්සේ කොහොමද හිටියා මිනිහා කතා කරලා බෑග් එකම කතා කරනකොට දැන් මිනිහා මම පදින් පදයක් දෙන්න උනා මම කිව්වා මේ පුතා හිට උනායිදලා මම පුතා බයිබලෙ ගෙන්නකො පදයක් දෙන්න මිනිහා පැක් එක කොල්ල බයිබලෙ දෙන්න දැන් මේ තාත්තා ඇයි බයිබලෙ නැද්ද නෑ තාත්තේ බයිබලෙ නෑ මම ඒකට බයිබල් හොයාගත්තේ නෑ පස්සේ තාත්තගේ පුතාට මේ පාස්ලේ පදි ලියන්න රැට කියවට ඒ වෙලාවෙ අම්මුලි බයිබල් රැට අම්මු වෙයිද අම්මා සම්බුලා නැති වෙන්නේ තාම සම්බුලා නැති වෙන්නේ තේරෙනවද මේ මම ඉන්නකොට මම පැය ඊට පස්සේ පැය ගමන් හිටියා ඒ පැය ගමන් බයිබල් ගමන් බැරුණා නා දැන් අම්මු වෙන්නේ නෑ ඕනෙන්නේ නෑ මම කරන්නේ බයිබල් මතක නෑ අන්න ඒ වගේ ජීවිත චරිත ක්‍රිස්තියානි චරිතයද කිතුරුකමේ ප්‍රකාශ වෙයිද ඔබ කල්පනා කරන ඔබේ ජීවිතයට තට්ටු කරලා මම ගැලීමට ආවා කියන්නේ මොකෙන්ද මගේ පරණ ඇදිලි ක්‍රම විතරද වෙනසක් තියෙන්නේ නෑ මම ඉතා අතව ජීවිතේ එදා හිතපු ආකාරය එදා අඳුම් පළඳ එදා ස්වභාවය ඒව මම ජීවිතේ තාම තියෙනවා නම් එහෙනම් මම ගැලීමට ඇවිද්ද ප්‍රශ්නයක් මම ගැලීමට ඇවිද්ද ප්‍රශ්නයක් තියෙනවා බය නිෂ්ඨ කරගන්න කියන්නේ අන්න ඒ විදිහට හිතලා ඒ ගැලවීමට අවදානම් ලෙස තිබෙනා වූ දේවල් ඉවත් කර ගැනීම ජීවිතේ ඒවා සොමිනෝස් ඉවත් කරන්නේ නැහැ. දැන් පැහැදිලිද? ඔය සොමිනෝස් ඉවත් කරන්නේ නැහැ. ඒක ඔබ සහ මම තමයි ඉවත් කරගන්න ඕනේ දැන්. ගැලවීම ඉෂ්ට කරගන්න කියලා කිව්වේ. නිසා තේරුම් ගන්න ඉතා පැහැදිලි යේසුස් ක්‍රිස්තුස්ගේ දරුවෝ හැටියට මේ දවසේදී
ඔබගේ ජීවිතයට කොහොමද ඉෂ්ට කරගන්නේ ගැලීම අද දවසේ හිතන්න දැන් මගේ ගැලීමට මොනවද බාධා ලැබෙන්නේ අකුල් වෙලන්න මොනවද එළි නැහැ කිසිදෙයක් එළවලුමිට බෑ මට අකුල් වෙලන්න මගේ ගැලීම ඒක මම තුල තියෙන්නේ හලෙලූයා මොකද කොහොමද සේනවට බෑ මට අකුල් වෙන්නේ මම තුල තියෙන්නේ මට හතරක් කෙනෙක් ඉන්න ගාල් අපි හිතමුකෝ මෙතන හදන්න කියන්නේ 85 කියලා කියන්නේ ඔබ 70 කියන්නේ හරි අපි 85 කියලා කිව්ව මෙතන හරි ඒත් දුරින් මිනිත් බෑ මට අකුලේ ගන්න මොකද ඇයි මම එහෙනම් මට හැම තප්පරයක් ගානේ මගේ ගැලීමට එරෙවෙන්නේ කවුද මාගේ මාංශය නම්බර් යාත්‍රා කරන්නේ අද බෑ අද නිදිමතයි වගේ අද මාංශී වගේ හරි අමාරුයි පස්සේ ආත්තරමු පස්සේ ආත්‍ර කරයිද ඒක කරන්නේ කියලා අපව කරන්නේ ඔව් කිසිනේ පස්තර දානවා නේද දැන් බලන්න මේ දේශපාලක බලමු right බලන්න මසලකට බලන්න කවදා සරක බලන්නේ නැහැ කවදාවත් දේශපාලක සරක බලන්නේ නැහැ අර ඒවට අපි හනස නැහැ විදිහට අපි දෙනවා ලොකු දෙයක් මට ජනතුමා මෙහෙම කිව්වා අගමැතිතුමා මෙහෙම කිව්වා අමිතුමා මෙහෙම කිව්වා මාන්තුමා මෙහෙම සරක බලන්නේ නැහැ ඌ සරක බලන්නේ නැහැ ඔයගේ හැම කෙනෙකුම කියන්නේ මුළු බලන්නේ ඉතින් කල මොකද පොළොව දෙනවා කියලා කො නේ සරක බලනවා තාම සරක බලනවා ස්වාමීන් වහන්සේ මේ වචන පිළිබඳව කරන්නේ උන්වහන්සේ කියන්නේ නැහැ මේ දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ උඹට බාධා කරනදී සරක බැලීමක් නැහැ උඹට දැනෙන්න ඒකේ වාක් කරපන් ඒකේ විශ්වාස කිව්වේ නුඹගේ ඇහැ උඹට බාධා වුණා උලපන් මගේ අත උඹට බාධා කපා දාපන් එන්නේ විශ්වාස කියන්නේ කොහොමද වේද කරපන් කිව්වනම් අපිට සරක බලන්න පුළුවන් අන්න වචන දෙනවා මේ අත බාධා නම් වෙද මහත්ය ගාන පත් වෙන ගණන් ටික කාලයක් ඇදී ඔක හරිය කියලා කිව්වනම් අපිට පුළුවන් දේශපාලකේ වචන මෙතන අරන් සරකා බලමු කියලා කියන්නේ ඒ සරකේ කපපන් කෙලිම ඉවරයි අයකට වෙන මොකුත් නැහැ පත්තු බැලුවේ දෙල් ගෑලි අතපත ගෑලි මොකුත් නැහැ නැපැද්ද උන්වහන්සේ වචනේ ඒ නිසා අපිට බාධා කරන ගැලීම තුල ඔබ ගැලීමට ආවා මම ගැලීමට ආවා හැබැයි ගැලීම ඉෂ්ට කරගන්න අවශ්‍යයි වචනේ කියන හැටියට ඉෂ්ට කරගන්න නැත්නම් ගැලීම සම්පූර්ණ කරගන්න මොනවාට බාධා කරන්නේ ඒක ඔබ තමයි දන්නේ ඒක දන්නවද මම තමයි දන්නේ මාතෘ තියෙන බාධා මම අයින් කරන්න ඕනේ සම්පූර්ණ අයින් කරන්න ඕනේ කපලා දාන්නේ සත්‍ය වචන කියන එක කපලා දාන්න ඕනේ ඒ තුල ඔබගේ ගැලීම ඉෂ්ට වෙන්නේ නැත්නම් සම්පූර්ණ වෙන්නේ ගැලීමට ආව හිතාගෙන බොරුවට පුටි වාඩිලා ඔබ මුලා වෙලා ඉන්න එපා තේරුණාද එහෙම ගැලීමක් නැහැ ගැලීමට ආවා ඒ සම්පූර්ණ වෙන්න ඕනේ එන ඉෂ්ට කර ගන්න ඕනේ බයි වෙවුලෙන්නේ ඒ නිසා නිකන් ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න එපා පිටුවත් පළි යනවා වගේ යන්න අරපන්න විචපක්ෂ කට්ටිය නැහැ අයි උන්ද වැස්සත් අදතර පායනවා නේ අපේ ආඥා පායන්න කියලානේ ඉතින් පායනවා අර මේ ගාමණේක වහල උලෝනිකල් පෙරේද පාගල දෙකට තුන් විතර මට ඊයේ මේ දුවක මම බස්සන් යනකොට කොහොමද යහුවේ ගාගේ ඉතින් ඒව හදන්න තීදේ මනස පරිණැවිලා ඉන්නවා එයාට කරන පාච්ච වහල උණ ගියා මම කොල්ලෙක් යාළුවෝ බලනවා අද මේක හදනවා කියලා එයාට කියලා පුළුවන් නේ ගන්න එයා මේ හවස කියලා එක හදනවා මම මෙන්න මේක හදන්න කියලා මට ජමක් දන්නේ නිසා මම මේ හදන්නේ තේරිසා බතේරු ගන්න පැහැදිලිවම ප්‍රශ්න කියනවා තියෙනවා ප්‍රශ්න විසඳන ප්‍රශ්නය නෙමෙයි ප්‍රශ්නේ එක්ක ඇවිල්ලා ප්‍රශ්න වලගේ පාම තබල උන්වහන්සේ බොසනවා ඒකනේ ගැලීම ජීවිතයේ ලක්ෂණය සමහර කෙනෙක් ඉන්න ප්‍රශ්නේ තියෙනවා ඒ නිසා මට පුළුවන්කමක් නැහැ කියලා මග හරින්න නෑ ප්‍රශ්නේ එක්ක ඇවිල්ලා ප්‍රශ්නේ කියලා උන්වහන්සේ සවන්නේ උන්වහන්සේ ඔසනකොට මේ ප්‍රශ්නේ දී වෙලා යයි හලෙලූයා හලෙලූයා ඒක තමයි මගේ අත්දැකීම ආමේන්